හරි අද අපි කතා කරන්න යන්නේ බිග් ඕ නොටේෂන් එක ගැන. මොකක්ද මේ බිග් ඕ නොටේෂන් කියලා කියන්නේ? අයි අපි මෙහෙම එකක් ගැන කතා කරන්නේ කියලා තමයි බලන්න හදන්නේ. හරි. දැන් මීට කලින් වීඩියෝස් වලදී අපි කතා කරා ලීනියර් සර්ච් එක ගැන කතා කරා. ඊට පස්සේ බයිනරි සර්ච් එක ගැන කතා කරා. ලීනියර් සර්ච් and බයිනරි සර්ච් කියන දෙක කරනකොට මුලින් මම ලීනියර් සර්ච් කරා. ඊට පස්සේ බයිනරි සර්ච් කරා. ඔයාලට මතක ඇති ලීනියර් සර්ච් and බයිනරි සර්ච් වල මොකද්ද තිබ්බ වෙනස කියලා. දැන් මීට කලින් වීඩියෝස් දෙක බලලා තියෙනවා. ලීනියර් සර්ච් එකේදී මොකද කරේ? ඇරේ එකක් තියනකොට ඒ ඇරේ එකේ අපිට වැලියු එකක් හොයාගන්න ඕන නම් ලීනියර් සර්ච් එකේදී කොහොමද ඒ වැලියු එක සර්ච් කරේ? එකින්කට ගිහිල්ලා. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් හැම එකක්ම චෙක් කර යනවා. මැච් වෙන ඉන්ඩෙක්ස් එක හම්බ වෙනකන්, ඒ කියන්නේ මැච් වෙන වැලියු එක හම්බ වෙනකන් ඇරේ එක දිගේ ලූප් වීගෙන යනවා දිගට. ඒක තමයි ලීනියර් සර්ච් එකේදී කරේ. බයිනරි සර්ච් එකේදී මොකද කරේ? බයිනරි සර්ච් එකේදී කරේ ඇරේ එකක් අරගෙන ඒ ඇරේ එකේ මැද වැලියු එක තෝරලා ඒ මැද තියෙන වැලියු එක අපි සර්ච් කරන වැලියු එකත් එක්ක කම්පෙයාර් කරනවා. ඇරේ එකේ මැද තියෙන වැලියු එක අරගෙන ඒක සර්ච් කරන වැලියු එකත් එක්ක කම්පෙයාර් කරනවා. කම්පෙයාර් කරලා ඒක සර්ච් කරන වැලියු එකට ලොකුයි නම් හරි කුඩයි නම් හරි අපිට පුළුවන් අර ඇරේ එකෙන් භාගයක්ම ගලවලා අයින් කරලා දාන්න. දැන් මෙහෙම කිව්වට ඕක තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන් බලලා තියෙන්න ඕනි ලීනියර් සර්ච් and බයිනරි සර්ච් කියන වීඩියෝස් දෙක. හරි. එතකොට ලීනියර් සර්ච් and බයිනරි සර්ච් ගත්තාම අපිට පේනවා ලීනියර් සර්ච් කියන එකේ ස්ටෙප්ස් ගොඩයි බයිනරි සර්ච් කියන එකේ ස්ටෙප්ස් අඩුයි. දැන් හිතන්න ඇරේ එකක් තියෙනවා ඉන්ඩෙක්ස් 1000ක් තියෙන. ඉන්ඩෙක්ස් 1000ක් තියෙන ඇරේ එකක් තියෙනවා. ඒ ඇරේ එකේ තමයි අපිට වැලියු එක හොයාගන්න උවමනා වෙලා තියෙන්නේ. හරි. එතකොට ඉන්ඩෙක්ස් 1000ක් තියෙන ඇරේ එකක වැලියු එකක් හොයාගන්න උනොත් එහෙම මේ වැලියු එක හොයන්න මොකද්ද කරන්න වෙන්නේ? මේ ඉන්ඩෙක්ස් 1000 පුරාම ලූප් වෙන්න වෙනවා. එකින්කට වැලියුස් මැච් කර ලූප් වීගෙන යන්න වෙනවා හොයන්න. ලීනියර් සර්ච් පාවිච්චි කරොත්. හරි. බයිනරි සර්ච් පාවිච්චි කරොත් එහෙම මොකද වෙන්නේ? බයිනරි සර්ච් පාවිච්චි කරොත් එහෙම වෙන්නේ ඇරේ එකේ වැලියුස් 1000ක් තිබුණත්, ඉන්ඩෙක්සස් 1000ක් තිබුණත් එයා මැද වැලියු එක තෝරගෙන අර ඇරේ එකෙන් භාගයක්ම අයින් කරලා දානවා. එතකොට මේකේ තියෙන ස්ටෙප්ස් ගාන හරිම අඩු වෙනවා. මොකද 1000 වාරයක් මේක ලූප් වෙන්න ඕමනා නැහැ. ස්ටෙප්ස් කීපයකින්, ස්ටෙප්ස් 4කින් 5කින් වැඩේ ඉවර කරගෙන අපිට අවශ්‍ය වැලියු එක හොයාගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඕකදී අපි කියනවා ලීනියර් සර්ච් එකේදී රන් ටයිම් කම්ප්ලෙක්සිටි එක වැඩි. මොකද ලීනියර් සර්ච් එකේ රන් ටයිම් කම්ප්ලෙක්සිටි එක වැඩි කියලා කියන්නේ ඒකේ අපි දෙන ඩේටා සෙට් එක, ඉන්පුට් එකේ සයිස් එක වැඩි වෙන්න ඉන්පුට් එකේ සයිස් එක වැඩි වෙන්න මොකද වෙන්නේ? ඉන්පුට් එකේ සයිස් එක වැඩි වෙනකොට මේක එක්සිකියුට් වෙලා අපිට රිසල්ට් එක එන්න යන ටයිම් එකත් වැඩි වෙනවා. රන් ටයිම් කම්ප්ලෙක්සිටි එක වැඩි වෙනවා අපේ ඩේටා සෙට් එකේ සයිස් එක ග්‍රෝ වෙනවත් එක්ක, වැඩි වෙනවත් එක්ක. හැබැයි බයිනරි සර්ච් එකේ ඔය වැඩේ වෙන්නේ නැහැ. බයිනරි සර්ච් එකේ ඔයා දෙන ඇරේ එක 1000ක් වුණත්, ඉන්ඩෙක්ස් 1000ක් තිබුණත් පළවෙනි ස්ටෙප් එකෙන්ම ඒක 500කට අඩු වෙනවා. දෙවෙනි ස්ටෙප් එකේ යද්දි 250කට අඩු වෙනවා. තුන්වෙනි ස්ටෙප් එකේ යද්දි 125කට වගේ අඩු වෙනවා. ඔහොම අඩු වෙලා ගිහිල්ලා ස්ටෙප්ස් කීපයක් ඇතුළත වැඩේ වෙලා ඉවර වෙනවා. හරි. අන්න ඒ වගේ අපි අපේ මොකක් හරි රික්වයර්මන්ට් එකක් තියෙනකොට අපි පුළුවන් තරම් බලන්න ඕන මෙන්න මේ රන් ටයිම් කම්ප්ලෙක්සිටි එක අඩු වෙන විදිහට අපේ ඇල්ගොරිතම් එක ලියන්න. මොකද එතකොට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ඉක්මනට එක්සිකියුට් වෙන්නේ. ඒ වගේම අඩු කම්පියුට් එනර්ජි එකක් යූස් කරන්නේ. දැන් අපි දන්නවා ප්‍රෝග්‍රෑම් එකක් ලියුවහම ඒක කම්පියුටරේ තියෙන කම්පියුට් එනර්ජි එක යූස් කරනවා. ඒ කියන්නේ පරිගණකයක් කම්පියුටර් එකක් කියලා කියන්නේ ගණන් හදන්න පුළුවන් මැෂින් එකක් නේ. එතකොට මේ ගණන් හදන්න තියෙන හැකියාව, ප්‍රොසෙසර් එකේ තියෙන පවර් එක යූස් කරලා තමයි ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් වෙන්නේ, ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන්නේ. එතකොට අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන විදිහ අනුව මේක පාවිච්චි කරන CPU එකේ තියෙන එනර්ජි එක, CPU එක කොච්චර පාවිච්චි කරනවද කියන එක තීරණය වෙනවා අපි ඇල්ගොරිතම් එක ලියලා තියෙන විදිහ අනුව. අර කලින් කිව්වා වගේ ලීනියර් සර්ච් and බයිනරි සර්ච් ගත්තොත් එහෙම ලීනියර් සර්ච් එකේදී වැඩිපුර
රන්ටයිම් කම්ප්ලෙක්සිටි එක වැඩි. ඒ වගේම පාවිච්චි කරන CPU යුටිලයිසේෂන් එක වැඩි. හරි. හැබැයි බයිනරි සර්ච් එකේදී ඒක ලීනියර් සර්ච් එකට සාපේක්ෂව අඩුයි. එතකොට දැන් අපි යමු මේ big O notation කියන එකට. big O notation කියලා කියන්නේ මේ අපි ලියන ඇල්ගොරිතම් එකක රන්ටයිම් කම්ප්ලෙක්සිටි එක පෙන්වන්න තියෙන mathematical notation එකක්. notation එකක් කියන්නේ මට සිංහල වචනයක් කියන්නේ නැහැ. අපි කියමු මෙම්මක් කියලා කියමු. හරි. mathematical ගණිතමය ප්‍රකාශනයක්. හරි. අපි ලියන ප්‍රෝග්‍රෑම් එකක කම්ප්ලෙක්සිටි එක පෙන්වන්න තියෙන ගණිතමය ප්‍රකාශනයකට තමයි අපි big O notation කියලා කියන්නේ. මේ big O notation එක මේ O of 1, O of log n, O of n, O of n squared මේ වගේ තව තියෙනවා. මෙහෙට යනකොට තව තියෙනවා. මෙහෙම තියෙනවා. හරි. දැන් මොකද්ද මේ n කියලා කියන්නේ? n කියලා කියන්නේ අපේ ඉන්පුට් එකේ සයිස් එක. හරි. මම ඔයාලට ඔක මෙහෙම කියන්නම්. හරි. මෙතන බලන්න අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා. මේකේ int n equals 100. n කියලා කියන්නේ 100යි. මම කියනවා for loop එකක් ලියලා තියෙනවා. for int m සමානයි 0යි. m මේ n වගේ වෙන තුරු ඒ කියන්නේ m කියන එක n ට වඩා කුඩා වෙන තුරු මේ loop එකද කියන්න කියලා කියනවා. m වලට එකක් එකතු කරගන්න ගමන්. ඒ කියන්නේ මේකයි. දැන් n කියන්නේ 100යිනේ. n කියන්නේ 100යි. දැන් මේ loop එක පටන් ගන්නෙ m කියන නම්බර් එකට බිංදුව දාගෙන. හරි. ඊට පස්සේ මේක එක්සිකියුට් වෙනවා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එකේදී මේ m කියන එකට එකක් එකතු වෙනවනේ මේ loop එකේදී. එකක් එකතු වෙලා දෙවෙනි ස්ටෙප් එකේදී මේක m සමානයි 1යි. හරි. ඊට පස්සේ 1 වෙනවා මෙතන. තුන්වෙනි ස්ටෙප් එකේදී මේක m සමානයි 2යි. යනවා. m සමානයි 3යි. එහෙම යනවා මේක 100 වෙනකම්ම යනවා. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලිව්වහම දැන් බලන්න මේක n සමානයි 100 හින්දා මේක ස්ටෙප්ස් කීයක් යනවද? මේක n සමානයි 100 හින්දා මේක ස්ටෙප්ස් 100ක් යනවා. රයිට්. අන්න ඒ වගේ අපි දෙන data set එකේ size එක වැඩි වෙන්න දැන් හිතන්න මේතන මම 100 දෙන්න නැතුව 10000 ලක්ෂ මිලියනය වගේ ලොකු වැලියු එකක් දුන්නොත් එහෙම මේ ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් වෙලා ඉවර වෙන්න ස්ටෙප්ස් කීයක් යන්න ඕනද? මේක මිලියනයක් කළා කියලා හිතන්න. n සමානයි 1 මිලියන් කරොත් එහෙම මේ ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් වෙලා ඉවර වෙන්න මේ ස්ටෙප් එක මිලියන් ටයිම්ස් එක්සිකියුට් වෙන්න ඕනේ. හරි. මිලියන් ටයිම්ස් එක්සිකියුට් වෙන්න ඕනේ. අන්න ඒ වගේ. මෙතෙන්දී n කියලා කියන්නේ අපි දෙන ඉන්පුට් සයිස් එක කියලා කියන්න තමයි මම ඔය උදාහරණය කිව්වේ. රයිට්. එතකොට මෙතන ප්‍රස්ථාරයක් කරලා තියෙනවා පේනවා ඇති. රයිට්. මේ ප්‍රස්ථාරය පේනවා O of 1 කියලා අපේ නොටේෂන් එකක් දාලා තියෙනවා. මේක තමයි O of 1 කියලා කියන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් වෙනකොට රයිට්. ඉස්සෙල්ලා මම මේ ප්‍රස්ථාර ගැන කියලා එන්නම්. ප්‍රස්ථාරයේ මේ y axis එකකින් y අක්ෂයේ අපි ටයිම් එක මාක් කරලා තියෙනවා. ඉන්පුට් සයිස් එක මාක් කරලා තියෙනවා x axis එකේ. x අක්ෂයේ ඉන්පුට් සයිස් එක මාක් කරලා තියෙනවා. එතකොට ඉන්පුට් සයිස් එක වැඩි වෙන්න ඉන්පුට් සයිස් එක කොච්චර වැඩි වුණත් ඒකේ එක්සිකියුට් වෙන්න යන ටයිම් එක වැඩි වෙන්නේ නැත්තම් එහෙම නැත්තම් එක්සිකියුට් වෙන්න යන ස්ටෙප්ස් ගන්න වැඩි වෙන්නේ නැත්තම් අපි ඒකට කියනවා O of 1 type එකේ ඇල්ගොරිතම් එකක් කියලා. අපිට ඇල්ගොරිතම් එකක් ලියන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේක. අර පළවෙනි ලෙසන් එකේදීත් මම කිව්වා ඇල්ගොරිතම් එකක් ලියනකොට අපි ස්මාර්ට් වෙන්න ඕනේ කියලා. කියන ඔහේ ලියාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. කොහොම හරි අන්තිමේදී වැඩේ වෙනවා කියන එක නෙවෙයි කරන්න ඕන. දැන් කොහොම හරි අන්තිමට වැඩේ වෙන්න අපිට ඇල්ගොරිතම් එකක් ලියන්න පුළුවන්, ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්. එහෙම කරලා වැඩක් නැහැ. මොකද මේක අපි ඇත්තටම පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරනකොට ඒකට වැඩි වෙලාවක් යනවා නම් ඊට පස්සේ වැඩි CPU එකක් යනවා නම් ප්‍රෝග්‍රෑම් එක ස්ලෝ වෙන්න පටන් ගන්නවා. මේක මේ නම්බර්ස් දෙක තුනක් එකතු කරන චූටි එකක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ ලොකු ඇල්ගොරිතම් එකකට යනකොට. එතකොට ඇල්ගොරිතම් එක පුළුවන් තරම් සරල වෙනවයි කියලා කියන්නේ මේ O of 1 කියන මෙතඩ් එකකින් යනවා කියන එක. මොකද එතකොට ඉන්පුට් සයිස් එක කොච්චර වැඩි වුණාද?
ටයිම් එක එහෙමයි. මේ ටයිම් එක y axis එක දිගේ වැඩි වෙනවා. ඔයාලට පේන්නේ නැහැ මේ කොළ පාට ඉරේ. right. ටයිම් එක ඒකාකාරී ටයිම් එකක් තමයි යන්නේ. හරි. මේක ඕනනම් ටයිම් එහෙම නැත්නම් number of steps කියලාත් ගන්න පුළුවන් මේ y axis එක. ස්ටෙප් සංඛ්‍යාව කියලාත් මේ y අක්ෂය ගන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ. හරි. මොකද ටයිම් එක නේ දැන් මැෂින් එකෙන් මැෂින් එකට ටයිම් එකත් වෙනස් වෙනවා. දැන් හිතන්න ඩුවල් කෝ මැෂින් එකක ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් කරනකොට වඩා අඩු ටයිම් එකකදී i7 වගේ මැෂින් එකක ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් කරනවා. ඒකින්ද මේ y අක්ෂයට ටයිම් කියන එක ගන්නෙම නැතුව number of steps කියන්නේ එක්සිකියුට් කරන ස්ටෙප් සංඛ්‍යාව කියන එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ y අක්ෂයේ ටයිම්ම තියෙන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. හරි. කොහොම හරි මේ O of 1 කියන එකේදී අපේ input size එක කොච්චර වුණත් එයා execute වෙන්න යන time එකවත් number of steps ගන්නවත් වැඩි වෙන්නේ නැහැ. ඒක ඒකාකාරී තමයි යන්නේ. හරි. ඔකට example එකක් ගත්තොත් එහෙම. මේ තියෙන O of 1 type එක constant time එකක් තමයි තියෙන්නේ. example එකක් example එකකට දීලා තියෙනවා hash table access. hash tables අපි තාම කරේ නැහැ. මෙතන කියනවා remains constant regardless of the size of the data set. time එක constant ස්ථායී විදිහට තියෙනවා regardless of the size of the data set. අපි දන්න data set එකේ size එක කොහොම වුණත්. හරි. ඊට පස්සේ O log n කියන notation එක. O log n කියන notation එකේදී අපේ data set එකේ size එක වැඩි වෙනවත් එක්ක මේක execute වෙන්න යන time එක එහෙම නැත්නම් steps ගාන වැඩි වෙනවා තමයි. හැබැයි ඒක ලොකු වැඩිවීමක් නෙවෙයි. ඔයාලට පේනවාද මේ කහපාට line එක මෙහෙම උඩට යන්නේ නැහැ. මේ රතු පාට line එක වගේ එහෙම යන්නේ නැහැ. කහපාට line එක යම්කිසි වැඩිවීමක් පෙන්වනවා. හැබැයි ලොකු අනුක්‍රමණයකින් වැඩි වෙන්නේ නැහැ. හරි. එතකොට මේකත් මේ O log n කියන approach එකත් අපිට හොඳ algorithm approach එකක් කියලා ගන්න පුළුවන්. ඔකට example එකක් ගත්තොත් එහෙම අපිට පේනවා මෙතන කියනවා binary search of a sorted table. අපි දැන් binary search එක ගැන කතා කරලා තියෙනවානේ කලින් වීඩියෝ එකේ. අර මැද value එක අරගෙන ඊට පස්සේ අඩුද වැඩිද කියලා බලලා array එකෙන් භාගයක් අයින් කරනවා. හරි. ඊට පස්සේ මැද value එක අරගෙන අඩුද වැඩිද කියලා බලලා භාගයක් අයින් කරනවා. එහෙමනේ ගියේ ඉස්සරහට. දැන් ඕකෙදී array එකේ තියෙන්නේ 10යි නම් array එකේ තියෙන values 10යි නම් පළවෙනි step එකේදී ඒක array එක 5කට කුඩා වෙනවා. හරි. values 5කට අඩු වෙනවා. දෙවෙනි step එකේදී values 2කට අඩු වෙනවා. එහෙමනේ යන්නේ. හැබැයි ඔක 1000ක් තිබ්බොත් එහෙම steps ගාන යම්කිසි ප්‍රමාණයකට වැඩි වෙනවා. array එකේ size එක 1000ක් වුණොත් steps ටික කීපයකින් වැඩි වෙනවා. හැබැයි මහා ගොඩකින් වැඩි වෙන්නේ නැහැ. හරි. දැන් අපි linear search එක පාවිච්චි කරොත් එහෙම ඔය දෙකට ඒ කියන්නේ array එකක් තියෙනවා index 10යි තියෙනවා. ඒකට linear search එකක් පාවිච්චි කරොත් එහෙම steps 10යි. array එකක් තියෙනවා indexes 1000ක් තියෙනවා. ඒකට linear search එකක් පාවිච්චි කරොත් එහෙම steps 1000ක් යනවා. එතන ලොකු වෙනසක් තියෙනවානේ. steps 1000කටම යනවා linear search පාවිච්චි කරොත්. හැබැයි binary search පාවිච්චි කරොත් එහෙම steps කිහිපයක් වැඩි වෙනවා. හැබැයි 1000ක් වැඩි වෙන්නේ නැහැ. හරි. අන්න ඒ වගේ අපේ data set එකේ size එක වැඩි වෙනවත් එක්ක යම්කිසි වැඩිවීමක් තියෙනවා. steps වල එහෙම නැත්නම් time එකේ. නමුත් මහා ලොකු වැඩිවීමක් නෙවෙයි තියෙන්නේ. හරි. ඊට පස්සේ O of n කියලා කියන්නේ අපේ data set එක වැඩි වෙනවත් එක්ක ඒකේ execute වෙන්න යන time එකත් directly proportionally වැඩි වෙනවා. ඒ කියන්නේ අපි ඒකට සිංහලෙන් කියනවා අනුලෝමව සමානුපාතිකව වැඩි වෙනවා කියලා. directly proportional. ඒ කියන්නේ input එකේ size එක වැඩි වෙනවත් එක්කම algorithm එක execute වෙන්න යන time එකත් ඒ වගේම වැඩි වෙනවා. right. input එකේ size එක අඩු වෙනම් algorithm එක execute වෙන්න යන time එකත් අඩුයි. example එකක් ගත්තොත් එහෙම O of n linear කියන එක
finding an item in unsorted list. unsorted list එකක item එකක් හොයාගන්න වගේ වැඩකදී අපිට මේක මේ වගේ O of n කියන method එකකින් algorithm එකක් තමයි ලියන්න වෙන්නේ. හරි. increases in proportion to n. n වලට සමානුපාතිකව වැඩි වෙනවා. right. n වලට සමානුපාතිකව execution time එක වැඩි වෙන්න පටන් ගන්නවා. right. ඊට පස්සේ තියෙනවා O of n squared. O of n squared කියලා කියන්නේ අපේ data set එක වැඩි වෙනවත් එක්ක මොකද වෙන්නේ? data set එක වැඩි වෙනකොට මේකේ execute වෙන්න යන time එක එහෙම නැත්නම් steps ගන්න මේ data set එක වගේ වර්ගයකින් වැඩි වෙනවා. වර්ගයක් කියලා කියන්නේ data set එකේ size එක 5යි නම් පස් වරක් 5 steps 25කට යනවා මේක. හරි. data set එකේ size එක 5යි නම් steps 25ක් මේකදී යනවා. ඒ කියන්නේ මේක ගොඩක් හොඳ approach එකක් කියන්නේ. මේක හොඳම approach එකක් නෙවෙයි. මේක කීයටවත් පාවිච්චි කරන්න හොඳ approach එකක් නෙවෙයි. මෙහෙම යනවා කියලා කියන්නේ. මේ වගේ notation එකක් තියෙන algorithm එකක් නම් අපි පාවිච්චි කරන්නේ. මේ algorithm එක ගොඩාක් slow වෙන්න පටන් ගන්නවා අපේ data set එක වැඩි වෙන්න. හැබැයි data set එක අඩුයි නම් මේ data set එකේ size එක අඩුයි නම් ඔයාලට පේනවා මේ graph එකේ යට හරියේ. එම ලොකු ප්‍රශ්නයක් නැහැ. පොඩි data set වලට මේව ප්‍රශ්නයක් නැහැ මේ જાති algorithm. හැබැයි අපේ data set එක වැඩි වෙන්න මේක execute වෙන්න යන time එක run time complexity එක ගොඩාක් වැඩි වෙන්න පටන් ගන්නවා. හරි. දැන් මේ ටික විතරක් නෙවෙයි තව තියෙනවා. check කරන් තිබ්බකෝ. හරි. මේ තියෙන. දැන් මේකේ මේ පාට වලින් දාලා තියෙන්නේ මේ ඒ කියන්නේ අර dangerous ගතිය පෙන්වන්න තමයි පාට use කරලා තියෙන්නේ. මේ කොළ පාට හරිය තියෙනවා මේ excellent කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ අර O of n O of log n වගේ ඒවා හොඳයි. හරි. ඊට පස්සේ මේ තැඹිලි පාට වගේ යනකොට fair bad වගේ තත්ත්වයකට යනවා. මේ තැඹිලි පාට තියෙන එක O of log n කියන එක. තැඹිලි පාටෙන් තියෙන එක bad. ඊට පස්සේ මේ රතු පාට තියෙන ටික horrible. කියන්නේ මේ වගේ ඒවා පාවිච්චි කරන්නම හොඳ නෑ. මේ වගේ notation එකකට යනවා නම් අපේ algorithm එක. හරි. මෙතන මේ අපි දැන් කලින් කතා කරපු එක. මොකද්ද? n squared n වල වර්ගය. n වල වර්ගය මෙතන තියෙනවා. ඊටු දෙක අපේ අර පළවෙනි graph එකේ පෙන්වලා තිබුණේ නෑ. මේකේ තව මෙච්චරයින් තියෙන්නේ. මේක ඊට වඩා ටිකක් detail graph එකක්. මේකේ තව එකක් තියෙනවා. ඒක තමයි O of 2 වල number 2 වල බලයක් විදිහට යනවා. number 2 වල බලයක් විදිහට යනවා. අපේ data set එකේ size එක. ඒකෙදි එතකොට ඊටත් වඩා ලොකු size එකක් යනවා මේ time එකක් යනවා execute වෙන්න. මේ දෙක සංසන්දනය කරලා උදාහරණයක් ගමු. දැන් n සමානයි 5යි කියලා හිතමු. හරි. අපේ data set එකේ size එක සමානයි 5යි. 5යි නම් මේ වෙලාවේදී O squared වෙලාවේදී O වර්ගයේ වෙලාවේදී මොකද වෙන්නේ? 5 වරක් 5 25යි. හරි. දැන් මෙතෙන්දී දෙකේ පස්වෙනි බලය. දෙකේ පස්වෙනි බලය කියලා කියන්නේ දෙක පස් පාරක් වැඩි වෙන්න ඕන. දෙවරක් දෙක 4යි. 4ක් දෙක 8යි. 8 වරක් දෙක 16යි. 16 වරක් දෙක 32යි. කියන්නේ 32ක් වෙනවා අපේ steps ගන්න. එහෙනම් අපේ එහෙම නැත්නම් execute කරන time එක. හරි. මෙතෙන්දි 25යි මෙතෙන්දි 32යි. හරි. ඒ කියන්නේ ඊටත් වඩා මේක horrible. ඒ කියන්නේ මේක ලොකු complexity එකක් තියෙනවා මේ જાති algorithm එකක් ලිව්වොත් එහෙම. ඊට පස්සේ අවසානටම තියෙනවා O of n factorial. මේකට කියනවා n factorial කියලා. සමහරවිට කැම්පස් යන කට්ටිය මේක බලනවා නම් එහෙම නැත්නම් maths කරපු කවුරු හරි එයාලා දන්නවා ඇති. factorial කියලා කියන්නේ මොකක්ද කියලා. මම factorial කියන එක ලොකුවට explain කරන්න නැතුව මම පොඩි මේ image එකක් කරන් තියාගෙන ඉන්නවා factorial එක පෙන්නන්න. බලන්න 5 factorial එක ගන්න කොහොමද කියලා. 5 factorial එක ගන්න ඊට පිටිපස්සෙන් තියෙන values ටික multiply කරලා 5 factorial එක ගද්දී ඊට පිටිපස්සෙන් තියෙන values ටික එක්ක multiply කරලා වැඩි කරලා තමයි 5 factorial එක ගන්න. 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 120යි. හරි. දැන් මේ තුනට ආපු numbers අපි සංසන්දනය කරලා බලමු. n වල වර්ගයේදී අපිට ආව 25ක්. 5 වරක් 5 25යි. මේ දෙකේ පස්වෙනි බලයට ආව 32ක් මට මතක විදිහට. ඒ කියන්නේ 5 factorial එකට අපිට එනවා
120ක්. ඒ කියන්නේ මේ වගේ කම්ප්ලෙක්සිටි එකකට ගියොත් එහෙම අපේ ඇල්ගොරිතම් එක මේක worst case. ඒ කියන්නේ අපේ data set එකේ size එක පොඩ්ඩක් වැඩි වෙනකොටම program එක පට්ට විදිහට slow වෙන්න පටන් ගන්නවා. හරි. දැන් මේ big O notation එක ගැන අපිට තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. මම එච්චර ගොඩාක් දිගට කතා කරන්න යන්නේ නැහැ. අපි බලමු මේ වීඩියෝ සීරීස් එක ඉවර කරලා අන්තිමට මේක තව ගොඩක් දිගට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා අපි බලමු. chance එකක් ආවොත් එහෙම කරන්න පුළුවන්. මම මේ big O notation එකේ very basics ටික ඔයාලට කිව්වේ. ඇල්ගොරිතම් එකක් ලියනකොට run time complexity එක ගැන අපි හිතන්න ඕනේ. හිතන්න ඕනේ කියන එක ගැන අපි ඔළුවේ තියාගන්න ඕන මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඔහේ ලියන්නම් වාලේ අපිට ඇල්ගොරිතම් එකක් ලියාගෙන යන්න බෑ. එහෙම ලියලා අවසානයේදී අපේ වැඩේ සිද්ධ වුණත් ඒ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් ස්ලෝ නම් ඒකේ යූසබිලිටි එක භාවිත කිරීමේ හැකියාව අඩු වෙලා යන්න පුළුවන්. සමහර විට ඔයාලට උදාහරණයක් ඇති. සමහර softwares තියෙනවා ඒවා හොඳ softwares හැබැයි හරි slow පාවිච්චි කරන්න ගියාම හරිම අමාරුයි පාවිච්චි කරගෙන යන්න. හරි. එහෙම වෙලා වැඩක් නැහැනේ. සාමාන්‍ය මැෂින් එකක් උනත් දුවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක කරන්න පුළුවන්. ඇල්ගොරිතම් එකේ කම්ප්ලෙක්සිටි එක අඩු කරලා අපිට. අපි මැෂින් එකේ performance වැඩි කරලත් අපිට run time එක අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒක හැමෝටම කරන්න බෑනේ. ඒකින්ද අපි programmersලා විදිහට හොඳම approach එක තමයි අපේ ඇල්ගොරිතම් එක පුළුවන් තරම් optimize කරලා දෙන්න ඕනේ. අඩු performance තියෙන තැනක උනත් අඩු කාලයක් ඇතුළත run වෙලා ඉවර වෙන්න පුළුවන් වෙයි. එතකොට data structures and algorithms ගැන කතා කරද්දී ඔය big O notation එක ගැන very basics. තාම basics ටිකක් තමයි කරේ. මේ ටික තමයි වැදගත් වෙන්නේ. මෙන්න මෙතන තියෙන table එක ඔයාට අවශ්‍ය නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ගහගන්න කියවන්න. මම මේක සම්පූර්ණයෙන් කියවන්න යන්නේ නැහැ වීඩියෝ එකේදී. මම මේක ගත්තෙත් Google එකකින්. ඔයාට Google එකකින් හොයාගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට big O notation එක ගැන ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊගාව වීඩියෝස් වලදී අපි බලමු. තව දේවල් දැන් මේකේ මේ ටේබල් එක බලුවහම බය වෙන්න එපා. මේ hash table, quick sort, merge sort, bubble sort ඔහොම එක එකව තියෙනවා. මේවා අපි තාම වීඩියෝස් වල يعني මේ වෙනකන් වීඩියෝස් වල කතා කරලා නැහැ. මේ වෙනකන් කතා කරලා තියෙන්නේ binary search තමයි අන්තිමට කරේ. මට මතක විදිහට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න කලින් වීඩියෝ එකේදී ඉස්සරහට මේ සේරම අපි ලිස්ට් එක විදිහට කරගෙන යනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතුවා big O notation එක ගැන කතා කරන්න හොඳම තැන තමයි මෙතන කියලා. මොකද linear search එකයි binary search එකයි ඉවර කරපු ගමන් නිසා ඉස්සරහට big O notation එක ගැන අපිට හිතන්න වෙනවා. දැන් මේක ඔළුවේ තියාගෙන යන නිසා අපිට ඉස්සරහදී ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හරි. එහෙනම් අපි ඊගාව වීඩියෝ එකේදී සෙට් වෙමු. Okay bye.